අනතුරු නැවතත් අපි ඔබ මුණ ගැහෙනවා. අද අලුත් මාසයක් ආරම්භ වෙලා තියෙන වෙලාවේ නේද? අලුත් බලාපොරොත්තුත් එක්ක ඔබ අපිත් එක්ක එකතු වෙලා ඉන්නේ. ඉතින් අපේ බලාපොරොත්තු කොච්චර විශාල වුණත් කොච්චර පුළුල් වුණත් අපි නිරෝගී ජීවිතයක් ගත කරන කෙනෙක් නෙවෙයි නම් මේ බලාපොරොත්තු හැමුවේ ඔබ අසරණ කෙනෙක් බවට පත් වෙනවා. ඔබ පීඩාවට පත් වෙනවා. ඒ හරහා ඔබේ වටපිට ඉන්න අය ඔබේ පවුලේ මේ සමස්ත වර්ගයම පීඩාවට පත් වෙනවා. ඉතින් ජීවිතේ අපි ඉන්නේ සන්තෝෂෙන් ඉන්නනේ. අපිට අවසානයේ බලාපොරොත්තු වෙන්නේ සතුට කියන කාරණාවනේ. ඉතින් මේ සතුට මේ නිරෝගීකම ඔබේ ජීවිතයේ ඔබ සතුව නැතිනම් ඔබ මොන දේ ඔබට තිබුණත් වැඩක් නැහැ. ඒ නිසා නිරෝගීකම පිළිබඳ සැලකිලිමත් වෙන සමහර දේවල් ඔබ කොච්චර මේ වසංගත රෝග වගේ දේවල් ඔබ කොච්චර පරිස්සම් වුණත් හැදෙන්න පුළුවන්. හැබැයි බෝ නොවන රෝග එවන් තත්වයන්ට ඔබපත් වෙන්නේ ඔබේම සමහර කරුණු කාරණා එදිනෙදා ජීවිතයේ ඔබ පාවිච්චි කරන සමහර දේවල් නිසා කියලා සමහර විටක ඔබට වැටහෙනවා වෙන්නත් පුළුවන්. සමහර විට ඒ ගැන ඔබට අදහසක් නැති වෙන්නත් පුළුවන්. කොහොම වුණත් වකුගඩු රෝග කියලා කියන්නේ වර්තමානයේ ගොඩක් දෙනෙක් පීඩාවට පත් වෙන සමහර විට ජීවිතය අහිමි වෙන තත්ත්වය දක්වා පත් වෙලා තියෙන රෝගී තත්ත්වයක් බවට ලංකාව තුළ විතරක් නෙමෙයි මුළු ලෝකේ පුරාම පත් වෙලා තියෙනවා. ඉතින් වකුගඩු රෝගයක් ඔබට වැළඳිලා තියෙනවා නම් හෝ ඒ පිළිබඳව සැකයක් තියෙනවා නම් කොහොමද වකුගඩු රෝග හඳුනාගන්නේ සහ මේ අදාළ සියලු කරුණු කාරණා පිළිබඳව අද දවසේ අපි ඔබත් එක්ක කතා කරන්න සූදානම්ින් ඉන්නවා. ඒ වෙනුවෙන් අපි යමු වෙන්නයි සූදානම් වෙන්නේ සුවර්ණ විශේෂාංගයට. ඔබට අපි කියමුකෝ මේ ඇඟේ පතේ අමාරුවක් තියෙන වෙලාවට අපිට බෙහෙතක් අරගෙන ඒවලට ඒක හොද කරගන්නවා කියන එකද ඔබට සුවයක් විදිහට දැනෙන්නේ නැහැ. දේශීය වෛද්‍ය ක්‍රමවේදයන් පිළිබඳව අපි කතා කරන ප්‍රධානම හේතුව තමයි ඒ හරහා රෝග මූලයට ප්‍රතිකාර කරනවා. එතකොට මේ ලෙඩේ මෙතනින් හොඳ වෙනවා. එතනින් එහාට ඔබට ඒ ගැන හිත වද වෙන්න ඕනේ නැහැ. මේ ක්‍රමවේදය මම දැනගත්තේ කොහොමද? අපි වෛද්‍යතුමන් අපිට එක්ක සම්බන්ධ වුණාම හැම දෙයක්ම මේ අපි කියන පරතරටම කියලා දෙනවා කියලා බොහොම ලේසි විදිහට අපිට කතා කරන්න පුළුවන් අපේ වෛද්‍යතුමන් එක්ක. ඒ නිසා අද දවසේත් අපි සම්බන්ධ කරගන්නවා මේ අත්දැකීම් බහුලකම නිසාම එතුමා හරහා හොඳ පණිවිඩයක් සමාජයට දෙන්න පුළුවන් නිසා කොළඹ විශ්වවිද්‍යාලයේ දේශීය වෛද්‍ය ආයතනයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ජ්‍යෙෂ්ඨ උපදේශක වෛද්‍ය ආචාර්ය එල්.පී.ඒ. කරුණාතිලක වෛද්‍යතුමන් ආයුබෝවන් සුබෝදෑසනක් කියලා පිළිගන්නවා. වෛද්‍යතුමනි මේ වකුගඩු රෝග කියලා කිව්වහම දැන් ඇත්තටම නිකන් හරිම සරල තත්ත්වයක් බවට පත් වෙලා ගොඩක් අය ආයා නැති උනේ වකුගඩු රෝගයක් ඇදිලානේ ආට වකුගඩු රෝගයක් එහෙම කියලා කියනවා. සමහර වෙලාවට මේ අපිට තියෙන රෝග ලක්ෂණات එක බැලුවාම අපි බේත් කරගෙන බැලුවාම බලාගෙන ගියාම අපි ඉතන ලෙඩේ නෙමෙයි ගොඩක් වෙලාවට වකුගඩු රෝගයක් වකුගඩු වල ගල් ඕමම කියලා කියනවා. ඇත්තටම මේ මම පෞද්ගලිකව විශ්වාස කරේ නෑ වකුගඩු රෝග වලට දේශීය වෛද්‍ය විද්‍යාවේ ප්‍රතිකාර තියෙනවා කියලා. එහෙම ඇත්තටම තියෙනවද නැද්ද කියලා හිතන කෙනෙක්ට ඔබතුමාට දෙන්න තියෙන පිළිතුර මොකක්ද? ආයුර්වේද වෛද්‍ය විද්‍යාවෙන් මම විශේෂයෙන්ම කතා කරන්නේ ආයුර්වේද වෛද්‍ය විද්‍යාව. ඒකත් අපේම වෛද්‍ය ක්‍රමය. බොහෝ වකුගඩු රෝග වලට අපි දන්නවා සමහර දේවල් තියෙනවා අපිට මොනවා වුණත් ඒක නැති වුණොත් අපිට ඒක හොඳ කරන්න බෑ. අපි හිතමු අපේ ඇඟේ ඉන්ද්‍රියක් සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා ඒක හොඳ කරන්න බෑ. එහෙම මම බොරු කියන්න හොඳ නෑ. නමුත් අද අපිට දකින්නට ලැබෙන නැත්තම් මේ අපි විශේෂයෙන්ම අපේ රටේ වෙනත් රටවලත් තියෙනවා. මේ වකුගඩු රෝගවල බොහෝමයක් අපිට හුඟක් සම්පූර්ණයෙන්ම හොඳ කරගන්නට පුළුවන්කම තියෙනවා ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකාරවලින්. සමහර තත්ත්වවලටපත් වුණාට පස්සේ සාර්ථකව පාලනය කරගන්නට පුළුවන්කම තියෙනවා. වකුගඩු රෝග ගැන අපි දැන් සැලකිලිමත් වෙන්න ඕනේ. දැන් අපිට දන්නේ නැහැනේ වකුගඩු රෝගයක් කියලා. මොනවද අපිට ඒවා පෙන්눔 කරන්නේ කොහොමද? සහ අපි එතනින් එහාට කොහොමද ගන්න ඕනේ ක්‍රියාමාර්ග මොනවද? ඔව් වකුගඩු රෝගයක් කියන එක සරල වශයෙන් කිව්වොත් මොකක්ද තියෙන්නේ මේ අපි දන්නවා අපේ වකුගඩුව දෙකක් තියෙනවා. ඒ වකුගඩු දෙකෙන් කරන කාර්යය අපි දන්නවා. වකුගඩු දෙකෙන් ශරීරයේ බොහෝ වැදගත් කාර්යාවලි කරනවා. කීපයක් ඉෂ්ට වෙනවා. ප්‍රධානම දේ තමයි අපේ ශරීරයට එකතු වෙන නැත්තම් ශරීරයේ හැදිලා හෝ වෙන නරක දේවල් පිට කළ යුතු දේවල් බහිස්රාවය කියලා අපි කියනවා. පිටට එළියට යවන්න ඕන දේවල්. ඒවට මූලිකම කාර්යය වෙන්නේ. ඒක එකක්. ඒ විතරක් නෙවෙයි තව ගොඩක් දේවල් තියෙනවා. රුධිර පීඩනය අපේ ශරීරයේ තියෙන රුධිර පීඩනය යම් කිසි ආකාරයක පාලනය කර ගැනීම. ඒ වගේම සමහර ශරීරයට අවශ්‍ය දේවල් නිපදවා ගැනීමේ කාර්යයන් සිදුවීම. ඔවැනි දේවල් මේ අපේ වකුගඩු තුල සිද්ධ වෙනවා. ඉතින් ඒ කියන්නේ වකුගඩුව ශරීරයේ පිරිසුදු කිරීමේ කාර්යාවලිය ගත්තාම අංක 1 ඒක ඊටාම වැදගත්. ඒ කටයුත්තෙන් බලනකොට එතකොට වකුගඩුව තුල සිදුවෙන්නේ වකුගඩුවෙන් කරන්නේ ওই කාර්යාවලිය. ওই කාර්යාවලිය අඩපණ වුණොත් එහෙම අපි දන්නවා මොකද්ද වෙන්නේ කියලා.
එතකොට ශරීරයේ නරක දේවල්, ශරීරයට විෂකාරක දේවල්, ශරීරයට හානි කරන දේවල් ශරීරය තුන තැන්පත් වෙන්න පටන් ගන්නවා. එතකොට ඒ වගේ ප්‍රතිඵල ලැබිලා අනිත් ශරීරයේ හැම තැනකට මේකේ ඇති වෙන අතුරු බලපාලා රෝගියෙක් වෙනවා. රෝගියෙක් වෙන්නට පුළුවන්. ඉතින් මේ වකුගඩු රෝග කිව්වහම එකක් නෙමෙයි. වකුගඩුවට හානි වීම නැත්නම් වකුගඩුවේ මේ ක්‍රියාකාරීත්වය වෙනස් වෙන්න බලපාන හේතු කාරණා කීපයක් තියෙනවා. සමහර මේවා වකුගඩුව තුලම හැදෙන නැත්නම් වකුගඩුව තුලින් වෙන දේවල් වෙන්නට පුළුවන්කම තියෙනවා. ඒ වගේම වකුගඩුවට හානි වෙන්නට පුළුවන්. තව දේවල් තියෙනවා ශරීරයේ වෙනත් තැන්වල තිබුණ දේවල්. ඒවත් වකුගඩුව කරා බලපෑම් කරන්නටත් පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ ආකාරයට වකුගඩුව තුලින් ඇති වෙන වකුගඩුවට පිට බාහිර දේවල් ශරීරයේ තියෙන බාහිර දේවල් නිසා සහ වෙනත් පරිසරයේ බාහිර දේවල් නිසාත් වකුගඩුවට හානි වෙන්න පුළුවන්. උදාහරණයක් ඇටියට කිව්වොත් අපි හිතමු අපි ලොකු අනතුරකට භාජනය වෙනවා. ඇක්සිඩන්ට් එකක් වෙනවා. වකුගඩුව පොඩි වෙනවා, තැලෙනවා. එතකොට ඒක බාහිර. ආයුර්වේදයේ මේක ඉතාමත් ලස්සනට පැහැදිලි කරලා තියෙනවා. ආයුර්වේදයේ කියන්නේ වකුගඩුවේ රෝග ඇති වෙන්නට පුළුවන් කරුණු ගත්තාම අපිට මේ වෙන් කර ගන්නට පුළුවන් මෙන්න මේ දේවල් වලට කියලා දාන්නට පුළුවන්. අපේ ආහාර නිසා වකුගඩුවේ රෝග ඇති වෙන්නට පුළුවන්. ප්‍රධානම කාරණාව ආහාර පාන වර්ග නිසා. අපේ පැවතුම් නිසා වකුගඩුවේ රෝග ඇති වෙන්නට පුළුවන්. සහජයෙන් වකුගඩු රෝග ඇති වෙන්න පුළුවන්. සහජයෙන් කියන්නේ පාරම්පරික හේතු නිසා මවගේ සහ පියාගේ ජානමය දේවල් නිසා වකුගඩු රෝග ඇති වෙනවා. තව වැදගත්ම කාරණයක් අද අපි මුහුණ දෙන අද අපි හුඟක් මහා ජනතාව මුහුණ දෙන ඖෂධ. සමහර ඖෂධ වර්ග කෙලින්ම වකුගඩුව දුර්වල කරන්නට බලපානවා. අපි ඔය සයිඩ් ඉෆෙක්ට්ස් කියලා කියන්නේ ප්‍රධාන කාරණාව. බොහෝ ඖෂධවල බැලුවාම හොඳට බැලුවොත් ඒක කියවලා බැලුවොත් ඒකේ අවසානයේ තියෙනවා ඒකේ බලපෑම වකුගඩු වලට එන ඖෂධ ගොඩාක් තියෙනවා. ඒ වගේම සමහර ඖෂධ දෙනවා වකුගඩුවේ ක්‍රියාකාරීත්වය වකුගඩුව තුලට තියෙන දැන් ඔය උදාහරණයක් ගත්තොත් ප්‍රතිශක්තිය අඩු කරන්න නැති කරන්න වගේ දේවල් ඖෂධ දෙනවා සමහර අවස්ථාවල. ඒවා පොදු වශයෙන් ශරීරය බලපාලා එතනත් නැවත හානියක් වෙනවා. ඒ වගේම ඖෂධ ආහාර විහෙරණ කියන්නේ අර පැවතුම් සහජ සහ අභිඝාත. අභිඝාත කියන්නේ බාහිරින් වෙන තැලීම් වැටීම් පිටීම් කැඩීම්. ඒතර ඔන්න ඔය ආකාරයට තමයි අපිට මේ අපේ ශරීරයේ වකුගඩු දෙකට හානි වෙන්නට පුළුවන් දේවල් ඇති වෙන්නේ. මම අර ටිකක් තව පොඩ්ඩක් පැහැදිලි කරොත් එහෙම අපි හිතමු ශරීරයේ හදිසිය රුධිරය ශරීරයෙන් පිට වෙනවා. ඒක වෙන්න පුළුවන් අනතුරකදී වගේ. රුධිර පීඩනය විශේෂයෙන්ම අඩු වෙලා යනවා ලේ රුධිර වහනයක් වෙලා. එතකොට කෙලින්ම වකුගඩුවට මේ හානි වෙන්නට පුළුවන් ක්‍රියාකාරීත්වය අඩ වෙන්න පුළුවන්. බරපතල ලෙස වමනය බඩේලියාම සිදු වෙලා අධික ලෙස අපි කියනවා ඩිහයිඩ්‍රේට් වෙනවා කියලා ජලය ඔක්කොම ගිහින්. එතකොට ඒක විජලනය නිසා. එතකොට ඒක දීර්ඝව පැවතුනොත් එහෙම බරපතල ලෙස පැවතුනොත් ඒකෙන් වකුගඩුවට හානි වෙන්නට පුළුවන්. රුධිර පීඩනය වැඩි හෘදේ වස්තුවේ සමහර රෝග වලට ගන්න. සමහර දියවැඩියා රෝග වලට ගන්න. තවත් සමහර චිරකාලී රෝග වලට ගන්න ඖෂධ වලින් මේ වකුගඩු වලට බලපෑම් ඇති වෙනවා. ඒ වගේම අපි බලමු වකුගඩුව තුල තියෙන දේවල් ගත්තොත් වකුගඩුව තුල ඇති වෙන ගල් අපි දන්නවා ගල් කියලා හැදෙනවා. මුත්‍රා ගල් කියලා අපි කියනවා. ඒක වකුගඩුවෙත් ගල් හැදෙන්නට පුළුවන්. එතකොට ඔය වකුගඩුවේ ගල් නිසාම ඒවා කල්යාම නිසා ඒවෙන් ඇති වෙන හානි නිසා ඒවා විශාල වීම නිසා මුත්‍රා පෙරීමට ඒකින් බාධා වීම නිසා වකුගඩුවේ ක්‍රියාකාරීත්වය අඩපණ වෙන්නට පුළුවන්. වකුගඩුව තුල ඇති වෙන සමහර අර්බුද සමහර රෝග තත්ත්වයන් ගෙඩි නිසා වකුගඩුවට හානි වෙන්න පුළුවන්. තවත් බරපතල තත්ත්ව තියෙනවා වකුගඩුව තුල ඇති වෙන ආසාදන ඉන්ෆෙක්ෂන්ස් වකුගඩුවට බලපාන. සමහර මුත්‍රා පද්ධතිය වෙනත් තැනක ඇදලා වකුගඩුවට බලපාන්නට පුළුවන්. ඒකට ඒවා නිසා වකුගඩුවට හානි වෙන්න පුළුවන්. ඒ වගේම පුරුෂ පක්ෂය ගත්තොත් මෞත්‍ර ලිංගික පද්ධතිය කියන අපි කවුරුත් දන්න දෙයක්. ඒකේ පුරුෂයන්ට තියෙනවා පෞරුෂ ග්‍රන්ථිය කියලා එකක්, ප්‍රොස්ටේට් ග්‍රන්ථිය කියලා එකක්. ඒක මුත්‍ර පිටවීමට යම් බලපෑම් ඇති කරන ඉන්ද්‍රියක්. එතකොට ওই පෞරුෂ ග්‍රන්ථිය සමහර පොදු වශයෙන් ගත්තොත් වයසත් එක්ක විශාල වීමක් සිදු වෙනවා. ඒක සාමාන්‍ය විශාල වීමක් වෙන්නට පුළුවන්. සමහර විට නරක දේවල් පිළිකා වගේ දේවල් නිසාත් විශාල වීම. එතකොට මේ මුත්‍රා පිටවීමට බාධා වෙනවා. ඕක දීර්ඝ කාලයක් පැවතුනොත් මුත්‍රා රැඳීමක් සිදු වෙනවා. එතකොට වකුගඩුවෙන් පෙරෙන මුත්‍රා පිටවීම අඩු එකතු වෙන වකුගඩුවට යම්කිසි පීඩනයක් ඇති වෙලා වකුගඩුව විශාල වෙනවා. ඒ වගේ දේවල් නිසාත් වකුගඩුවට හානි වෙන්නට පුළුවන්. දැන් නමුත් අද අපේ රටේ මේ බැලුවොත් එහෙම අද අපේ රටේ අපි දන්නවා ලොකු වකුගඩු රෝගයක් ගැන නිතරම කතා කරනවා. දැන්
ඔබ කිව්ව වතුර ප්‍රශ්නයක් කියලා. නමුත් ඕකට පරිශන කරලා තියෙනවා සියලු අංශ කළ හැකි සියලු අංශ පරිශන. නමුත් මේකට විසඳුමක් නැහැ. හරි හේතුවකුත් හොයාගෙන නැහැ. කිසිම පැහැදිලි හේතුවක් නැහැ. මේක වතුරෙන්ම වෙන එකක්. මේක රසායන වලින් වෙන එකක්. මේක වැව් වල තියෙන මාළු නිසා වෙන එකක්. මේක ආසනික් නිසා, මේක සයනයිඩ් නිසා, කෘමිනාශක නිසා. ඒ සියල්ලම මම අර කිව්වේ ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ කියලා තියෙන ආහාර විහරණ අපේ ඇවතුම් පැවතුම් ඒවට වැටෙන දේවල්. ඒ කියන්නේ ඔකේ එක සාධකයක් නෙමෙයි තියෙන්නේ. සමහර විට ආයුර්වේදයේ තියෙනවා අපි පරිසරයකින් අපේ ජීවිතය වෙනත් තැනකට අපි ගිහිල්ලා එතනට අපි ජීවත් වෙන්න පටන් ගන්නකොට අපේ ශරීර පරිසරය වෙනස් වෙනවා. ඒක ආයුර්වේදයේ ප්‍රධාන හේතුවක් ඔය වකුගඩු රෝගම හැදෙන්නට. අපි එක පරිසරයක සියලු දේවල් කරලා ජීවත් වෙලා ඉඳලා හදිසියෙම අපි වෙනත් තැනකට ගිහලා සහ මුලින්ම වෙනස් පරිසරයකට හැඩ ගැහෙනකොට ඒ වගේ රෝග එන්න පුළුවන්. ඒක එක හේතුවක්. ඉතින් දැන් ওই වෙනත් පළාත්වල විශේෂයෙන්ම උතුරු මැද වගේ හුඟක් වෙලාවට වෙනත් පළාත් වලින් ඇවිල්ලා ආපු අයටත් ඒක තියෙනවා. ඒකත් එක හේතුවක් විතරයි. එතකොට අර වගේ රසායන ද්‍රව්‍ය වැඩිපුර ගන්නකොට ඒ වතුරත් එක්ක එන වතුරේ තියෙන අපි ගන්න පානීය කියන්නේ ඒකයි. ඒ වගේ තියෙන දේවල් ආහාරවල ගන්න රසායනිකයන් දේවල් තියෙන නිසා. ඉතින් ඕවැනි හේතු නිසා වකුගඩුව දුර්වල වෙන්නට වකුගඩුව නරක් වෙන්නට පුළුවන් එක හේතුවක් නෙමෙයි. දැන් අධික රුධිර පීඩනයට බෙහෙත් ගන්න කෙනෙකුට රුධිර පීඩනයට ගන්න අපි දන්නා හුඟක් කෘත්‍රිම බෙහෙත් ගන්න ඉන්නවා. වැඩි කාලයක් ගන්නකොට එයාට දියවැඩියාවට වැඩි කාලයක් ගන්නකොට බෙහෙත් ඒ සමහර බෙහෙත් වර්ග පසු කාලයක වකුගඩුව අකර්මණ්‍ය කරන තත්ත්වයට පත් කරන්නට පුළුවන්කම තියෙනවා. හොඳයි. මේ වගේ වකුගඩු සම්බන්ධයෙන් ඔබ හිතලවත් නැති විදිහේ රෝග තත්ත්වයන් තියෙනවා කියලා ඔබට දැන් වැටහෙන්නට ඇතිනේ. ඉතින් මේ සම්බන්ධයෙන් ඔබට තියෙන ගැටලු ප්‍රශ්න වෙනුවෙන් පිළිතුරු දෙන්නත් වෛද්‍යතුමන් සූදානම්ින් ඉන්නවා. මැදිරියට දුරකථන ඇමතුමක් දෙන්න 0115 299 299 0115 මැදිරිය දුරකථන අංකය හරහා ඔබට අද දවසේ කොළඹ විශ්වවිද්‍යාලයේ දේශීය වෛද්‍ය ආයතනයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ජ්‍යෙෂ්ඨ උපදේශක වෛද්‍ය ආචාර්ය එල්.පී.ඒ. කරුණාතිලක වෛද්‍යතුමන් හරහා පිළිතුරු ලබා දෙන්න අපි සූදානම්ින් ඉන්නවා. වෛද්‍යතුමනි දැන් දේශීය ක්‍රමවේදයන් හොවා කොහොම හරි මේ කොහොමද වකුගඩු රෝග හැදෙන්නේ මොන විදිහටද හැදෙන්නේ කියන කාරණාව ගැන අපි කතා කළා. දැන් වකුගඩු රෝගයක් හඳුනාගන්නේ. දැන් අපි අහලා තියෙනවා මුත්‍රා සම්බන්ධ ගැටලු තියෙනවා නම් එහෙම නැත්නම් සමහරව අහනවා මේ මල්ලල මේ කොන්දර චුට්ටක් උඩින් මෙතන රිදෙනවා මේක කොන්දේ අමාරුවක්ද වකුගඩු සම්බන්ධ ප්‍රශ්නයක් වෙන්න පුළුවන්ද? සමහර වෙලාවට මේ හෘද රෝග වලටත් කිට්ටු කරලාත් අපි අහනවා. ඇත්තටම කොහොමද වකුගඩු රෝගයක් හඳුනාගන්නේ සහ ඒ වෙනුවෙන් අඩුම තරමේ වෙනුවෙන් මේ ටෙස්ට් එකක් කරන්න හරි යොමු වෙන්න අපි කොහොමද මෙහෙම ගැටලුවක් අපිට තියෙනවා කියලා හොයාගන්නේ? වැදගත්ම ප්‍රශ්නේ මම හිතන්නේ ඒක. හැබැයි මෙතන තියෙනවා මේක සාමාන්‍ය මහ ජනතාවට වකුගඩු රෝගයක් කෙලින්ම හඳුනා ගන්නට අපහසුයි. වකුගඩු රෝගයක් නෙමෙයි මොනම රෝගයක් හඳුනා ගන්නට තියෙන රූප සහ ලක්ෂණ කියලා තියෙනවා. තමන්ගේ ශරීරයෙන් ඇති වෙන ඒ වැමනි රෝගයක් ඇති වෙනකොට ඇති වෙන යම් වෙනස් ලක්ෂණ රටාවක් තියෙනවා. තියෙන්නේ නැති මේ නිසාම ඇති වෙන රූප සහ ලක්ෂණ කියලා කියනවා. ඒවා signs and symptoms කියලා ඒ විදිහට ඒ ආකාරවල තියෙනවා. සමහර දේවල් අපිට දැනගන්නට පුළුවන් දේවල් තියෙනවා. පොඩි වෙනස්කම් දැනගන්නට පුළුවන් දේවල් තියෙනවා. සමහර දේවල් අපිට දැනගන්නට බෑ. හුඟා ගියාට පස්සේ තමයි ඒ රෝගය බරපතල වෙලා තත්ත්වෙට ගියාට පස්සේ තමයි සමහර ලක්ෂණ එළියට එන්නේ. එතකොට රෝගේ භාගයක් ගිහිල්ලා ඉවරයි. ඉතින් ඒ නිසා සමහර කොටසක් පොඩි වෙනස්කම් ගැන අවධානය යොමු කරොත් පොඩි සැකයක් ඇති කර ගන්නට පුළුවන්. හරියටම තහවුරු කරගන්නට නම් මේ වකුගඩු රෝග වගේ දේවල් ඇත්තටම වකුගඩු රෝගයක් තියෙනවද? ඒක ගැන දැනගන්න සමහර අපිට විශේෂ පරීක්ෂා තාක්ෂණයේ තියෙන පරීක්ෂණ අද තියෙනවා. රුධිර පරීක්ෂා තියෙනවා. අද අපිට ස්කෑන් කරන්නට පුළුවන්. අද එක්ස්රේ කරන්නට පුළුවන්. අද හරි ලේසි තාක්ෂණයේ තියෙනවා. තාක්ෂණයෙන් අපිට මේ බොහෝ දේවල් අද අඳුරා ගන්නට පුළුවන්. තහවුරු කර ගන්නට පුළුවන්කම තියෙනවා. නමුත් කෙටි ලක්ෂණ ටිකක් කීපයක් මම කියන්නම්. වකුගඩු රෝග වලදී ඇති වෙන්නට පුළුවන් දේවල්. සමහර අයට විශේෂයෙන්ම පොඩි මාංශයක් ඇති වෙන්නට පුළුවන්. තෙහිට්ටු ගතියක් මේක කලින් තිබුණේ නැහැ. ඒ වගේම යම් යම් ස්ථානවල ඉදිමීම් ඇති වෙන්නට පුළුවන්. විශේෂයෙන්ම පාද දෙකේ බලලු කර ප්‍රදේශවල විශේෂයෙන්ම ඉදුම්මක් ඇති වෙන්නට පුළුවන්කම තියෙනවා. වැඩි වෙනකොට සමහර විට මේ ඇස් යට ඉදුම් වගේ ඇති වෙන ඇස් දෙක යටත් ඉදුම් ඇති වෙන්නට පුළුවන්. එවැනි දේවල් ඇති වෙන්න පුළුවන්. ඒක බලපානවා අර වකුගඩු රෝගය ඇති වෙන්නට බලපාපු හේතුව. දැන් වකුගඩු රෝගය ගලක් නිසා ඇති වෙලා තියෙනවා නම් තවත් අමතර ලක්ෂණ ඇති වෙනවා. එතකොට අපි හිතමු සමහර විට උදරයේ දෙපැත්තේ වේදනාවක් ඇති වෙන්නට පුළුවන්. කොන්දේ වේදනාවක් ඇති වෙන්නට පුළුවන්. යටිබඩේ වේදනාවක් ඇති වෙන්නට පුළුවන්. ඒ වගේම සමහර වෙලාවල් වලට මේක අපි හිතමු දැන් එහෙම අසාමාන්‍ය වේදනාවක් එනවා.
එතකොට ඒක බලන්නට ඕනේ. මේක අපිට කියන්න බෑනේ. එතකොට මේ වේදනාව වකුගඩු වල එකක් නිසාද මේ වේදනාව උදරය ඇතුලේ ගොඩාක් ඉන්ද්‍රියන් තියෙනවා. ඒව නිසාද කියලා අපිට හරියට හවුරු කරගන්න බෑ. වෛද්‍ය දැනුම තියෙන කෙනෙක් ගාවට ගිහලා ඒක දැනගන්නට ඕනේ. එහෙම තියෙනවා නම් නොසලකා ඉන්න හොඳ නැහැ. තවත් වෙලාවට අපි හිතමු මුත්‍රාවල සමහර දේවල් අපිට දැනගන්නට පුළුවන්. අපි දන්නවා මුත්‍රා සාමාන්‍ය මුත්‍රා යන එක අපේ පුද්ගලයා දන්නවා. ඒකේ විශේෂ වර්ණයක් නැහැ. විවිධ වර්ණ සහ විවිධ සංයුතිය වෙනස්කම් තියෙන්නට බෑ. අපි හිතමු මුත්‍රා රතු පාටට යනවා. ඒ කියන්නේ මුත්‍රාත් එක්ක ලේ යනවා. එහෙම නැත්නම් මුත්‍රා ඝනට යනවා. පෙන සහිතව යනවා. ඝනට යනවා. කිරි වගේ යනවා. මුත්‍රාවල මණ්ඩි වගේ තැන්පත් වෙනවා. ඒ වගේ දේවල් වෙනසක් වෙන්න පටන් ගත්තොත් ඔන්න පොඩි සැකයක් ඇති කර ගන්නවා. පැහැදිලිවම වකුගඩු සම්බන්ධ. වකුගඩුම කියන්න බෑ. බෑ කියන්න බෑ අපිට. ඉතින් ආසාදන නිසා දේවල් තියෙන්න පුළුවන්. මේ මුත්‍රා පද්ධතියට මොනවා හරි තියෙන්න පුළුවන්. එතකොට අපිට තහවුරු කරගන්නට ඕනේ ඉදිරියේ තියෙන දේවල් වලින් කරලා මේක හරියට මොකද්ද කියලා. එතකොට ඒ වගේ දේවල්. රුධිරය අඩු වෙන්නට පුළුවන් සමහර විට. රුධිරය කියලා කියන්නේ අපි හිතමු ඒකට කියනවා නීරක්තතාවය කියලා, ඇනීමියා කියලා කියනවා. ශරීරයේ ඒ පුද්ගලයාගේ ලේ අඩුවීමක්. මේක කාලයක් යනකොට ඒක වෙන්නට පුළුවන්. පොඩි පඩියක් දෙකක් නගිනකොට සමහර විට හතියක් ඇති වෙන්නට පුළුවන්. ඉතින් ඔවැනි කරුණු නිසා ඔවැනි කරුණු වගේ දේවල් තියෙනවා නම් අපිට හුඟක් ඒ පැත්තට බර වෙන රෝගයක් තියෙන්නට පුළුවන් කියලා සැකයක් ඇති කර ගන්නට පුළුවන්. ඉතින් ඒක නිසා ඒ වෙලාවට කරන්නට ඕනේ ගිහිල්ලා ඒක හරියට මොකද්ද කියලා අඳුරගන්න සුදුසු වෛද්‍යවරයෙක් ගාවට ගිහිල්ලා පරීක්ෂා කරගෙන අඳුරගන්න පුළුවන්. දැන් ප්‍රශ්නයක් තියෙනවා දේශීය වෛද්‍ය ක්‍රමවේදය පිළිබඳව අපි කතා කරනකොට ආයුර්වේද වෛද්‍ය ක්‍රමවේදය පිළිබඳව කතා කරනකොට වෛද්‍යතුමනි කෙනෙක් මේකට යොමු වෙන්න සමහර විට දෙපාරක් හිතනවා. ඒකට හේතුව පරිස්සම් වෙන්න ඕනේ. මේකට ටික කාලයක් යනවා. ඔහොම පොඩි මතයන් අපේ ඔළුවට අපේ හිතට වැටලා තියෙනවා. ඒතර ඇත්තටම මේ වකුගඩු රෝග සම්බන්ධයෙන් අපිට පැහැදිලි වෛද්‍ය ක්‍රමවේදයක් තිබෙනවද සහ ඒක පොඩක් මේ ක්‍රමවේදේ පොඩ අපහසු ඇයි අපිට ඒකත් එක්ක සම්බන්ධ වෙන්න? මෙතන තමයි වැදගත්ම දේ තියෙන්නේ අවබෝධයක් ඇති කර ගන්නට ඕන සහ වෛද්‍ය ශාස්ත්‍ර අපේ රට ගන්නකොත් වෛද්‍ය ශාස්ත්‍රවලයි සැලකිල්ල යොමු කරන්න ඕන. මම මෙන්න මේ දැන් කියන ටික තමයි වැදගත්ම දේ. මේ තියෙන වකුගඩු රෝග මේ සියල්ලම මොනම හේතුවක් නිසා හෝ ඇති වෙන වකුගඩු රෝග එදත් තිබුණා. එදා කියන්නේ අවුරුදු 3000කට ඉස්සෙල්ලා ආයුර්වේද වෛද්‍ය විද්‍යාව ලියවෙන පොත්පත්වල ග්‍රන්ථවල ලියවෙන අදත් අපි භාවිතා කරන හිතත් ඒකම භාවිතා කරන ඒ වගේ ලියුණා ප්‍රතිකාරත් ලියුණා. ප්‍රතිකාර කරන ආකාරයත් කිව්වා. ඒ කියන්නේ මේ රෝග එදත් පැවතුණා. ඒවට සාර්ථක ප්‍රතිකාර එදත් තිබුණා. අද වෙනස් වෙලා නැත්තේ අද තියෙන්නේ ඒක සාර්ථක නිසා. ඒක හැම තියෙනවා. හැබැයි විශේෂිත කියන්නට ඕන කරුණක් තියෙනවා. මෙවැනි රෝග වලට මේ වකුගඩු වගේ රෝග වලට ඒ වගේ බරපතල රෝග වලට ආයුර්වේදයේ තියෙන ප්‍රතිකාර සරල ප්‍රතිකාර නෙවෙයි. දැන් හුඟක් අය හිතන්නේ අපි ආයුර්වේද කිව්වහම අපිට මේ එදිනෙදා ගෙදරදීත් ප්‍රතිකාරයක් ගන්නට පුළුවන්. තව කෙනෙක්ගෙන් අහලත් ප්‍රතිකාරයක් ගන්න පුළුවන්. තඹල බිව්වම අතරි අත් බෙහෙතක් කරුවත් ආයුර්වේදයේ ඒ තරමට ලඝු වෙලා තියෙනවා. නමුත් මම විශේෂයෙන් කියන්නට ඕන මොකද මම මේ පිළිබඳ යම් කිසි අධ්‍යාපනයක් ලැබලා තියෙන නිසා සහ ලෝකයේ මේක තියෙන නිසා ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ විතා විශේෂඥාංශ තියෙනවා. විශේෂඥ දැනුමක් ලබා ගත යුතු විශේෂඥ අද දවසේ අපි කතා බහ කරමින් හිටියේ මේ වකුගඩු රෝග පිළිබඳව. අද දවසේ අපිත් එක්ක කොළඹ විශ්වවිද්‍යාලයේ දේශීය වෛද්‍ය ආයතනයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය, ජ්‍යෙෂ්ඨ උපදේශක වෛද්‍ය ආචාර්ය එල්.පී.ඒ. කරුණාතිලක වෛද්‍යතුමන් සම්බන්ධ වුණේ. දැන් අපි කතා බහ කරමින් හිටියේ මේ දේශීය වෛද්‍ය ක්‍රමවේදය ආයුර්වේද ක්‍රමවේදයත් එක්ක ගත්තාම වකුගඩු රෝගවලට ප්‍රතිකාර තියෙනවද සහ ඒකට ඇයි අපිට සම්බන්ධ වෙන්න ටිකක් දුරක තියෙන්නේ කියන කාරණාව ගැන. හොඳයි. මම හිතන්නේ මම මේ මාතෘකාවට අදාළව කිව යුතු වැදගත්ම කොටස තමයි දැන් මම මේ කියන්නේ. ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ තියෙන ප්‍රතිකාර එක එක මට්ටම් වල ප්‍රතිකාර තියෙනවා. විශේෂඥ ප්‍රතිකාර. ඔව්. එතකොට ඒ ප්‍රතිකාර කියන්නේ සාමාන්‍ය ප්‍රතිකාර තියෙනවා. සමහරු අද්භේතරියට භාවිතා කරන්නට පුළුවන් ප්‍රතිකාර ඕන කෙනෙකුට සාමාන්‍ය ඒ වගේම ඉතා ඉහළ මට්ටමේ ප්‍රතිකාර ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ තියෙනවා. විශේෂඥ ප්‍රතිකාර. හැබැයි ඒවට අවශ්‍ය දැනුම වෛද්‍යවරයා ලබා ගන්නට ඕන. එහෙම ලබා ගන්න මූලික අවස්ථාවේ බෑ. ඒකට තව විශේෂ අධ්‍යාපනය ලැබලා ඒ සුසුකම් ලබා ගන්නට ඕන. ඒක මොකද එහෙම කියන්නේ ඒ ප්‍රතිකාර සාමාන්‍ය සරල ප්‍රතිකාර නෙමෙයි. මම දැන් උදාහරණයක් හැටියට මේ රෝගයට අදාළම ගත්තොත් මේ වකුගඩු වැනි රෝග සඳහා ප්‍රතිකාර කරනකොට ඒ ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ තියෙන ඖෂධ අපිට ඒ කෙලින්ම ඉන්ද්‍රිය කරාම යවන්නට පුළුවන්.
එහෙම ප්‍රතිකාර ආයුර්වේද අපි වෛද්‍ය. අහලා නැහැ ඒ ඒක තමයි වෙලා තියෙන්නේ. ඒක තමයි අපිට තියෙන අපේ ටිකක් අවස්ථාව. වෙනත් රටවල් වල මේක භාවිතා වෙනවා. විශේෂයෙන් ඉන්දියාවේ තමයි මම ඉගෙනගෙන තියෙන්නේ අපිට මගේ පශ්චාත් ආචාර්ය උපාධි වගේ අධ්‍යයන වලදී ඒවා නිසා තමයි. මොකද ඒක හොඳට ඉගෙන ගත්තා. හැබැයි ඒක ඉගෙන ගන්නට විශේෂ කැපකිරීමක් කරන්න ඕන, විශේෂ දැනුමක් මහන්සි වෙන්නට ඕන. ඒ වගේම ඒ සියලු පහසුකම් පරිසර තියෙන්නට ඕන. රෝහලක ඒ පහසුකම් තියෙන්නට ඕන. මොකද මේවා රෝගියාගේ ජීවිතයට බලපාන රෝගියාගේ යම් අතුරු උපද්‍රව ඇති විය හැකි. ඒක නිසා හොඳින් පුහුණුව ලබා කළ යුතු ප්‍රතිකාර විදි. මම උදාහරණයක් හැටියට කිව්වොත් දැන් මේ වකුගඩු රෝග සඳහා තියෙන ආයුර්වේදයේ තියෙන විශේෂ ප්‍රතිකාරය තමයි වකුගඩුව කරා යා හැකි විදියට ඖෂධ ඇතුළට ඇතුල් කිරීම. මුත්‍රා මාර්ගය හරහා. මුත්‍රා මාර්ගය හරහා ඇතුල් කරනවා. මේකට උත්තර වස්ති කියලා ආයුර්වේදයේ වචනයෙන් කියන උත්තර වස්ති කියලා. ඒ කියන්නේ උපකරණ මගින් ආයුර්වේදයේ ශල්‍ය වෛද්‍ය විද්‍යාවේ තියෙන උපකරණ. මේ සියලු උපකරණ ආයුර්වේද ශල්‍ය වෛද්‍ය විද්‍යාවේ භාවිත කරනවා. එතකොට ඒ උපකරණ අද තියෙනවම තමයි. අද ඒවා තාමත් ලේසියට හදලා තියෙනවා. එතකොට මේ මගින් මුත්‍රාශය කරා ඖෂධ යවන්න පුළුවන්. එතකොට මේ මුත්‍රාශය කරා යන ඖෂධ වකුගඩුව කරා යන්න පුළුවන්. දැන් උදාහරණයක් ඇටියට ගර්භාශයට ඖෂධ යවනවා. දරුවන් නැති අයට එහෙම ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ තියෙන එක ශුක්‍රාණු ගර්භාශයට යවන්නට පුළුවන්. ඩිම්බකෝෂ දක්වා ඖෂධ යවන්නට පුළුවන්. ඒවා ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ තියෙන ප්‍රතිකාර විදි. හැබැයි මේවා භාවිතාවට ගන්න ඉතාමත්ම අල්ප වශයෙන්. මොකද මේ පිළිබඳ පුහුණුව ලබා ගැනීම අවශ්‍ය වෙනවා. අන්න ඒ නිසාම තමයි ඔබ වැනි ප්‍රවීණයින් අපි කැඳවා ගන්න මැදිරියට නිරන්තරයෙන්. මොකද සමහරවිට මේ කරුණු කාරණා ගැන මින් පෙර ඔබ අසා නොමැති වෙන්න පුළුවන්. කොහොම වුණත් දේශීය වෛද්‍ය විද්‍යාව ආයුර්වේද වෛද්‍ය ක්‍රමවේදය හරහා ඔබේ ජීවිතයේ තියෙන සියලු රෝග පීඩාවන්ගේ මූලයටම ප්‍රතිකාර කරලා ඔබට සම්පූර්ණ සුවය ලබා දෙන්න පුළුවන් කියන කාරණාව, ඒක අපේ දේවල් රැක ගැනීම කියන කාරණාවට අපේ අවධානය යොමු කළ යුතුයි. ඒ වෙනුවෙන් තමයි අද දවසේ මේ කතා බහ අපි වෙන් කරන්නේ. ඉතින් මේ ඉතාමත් පුළුල් මාතෘකාවක් අපිට ලැබිලා තියෙන කාල වේලාවත් එක්ක මේ පිළිබඳව කතා බහ කරන්න අපිට සම්පූර්ණ කතා බහ අවසන් කරන්නටත් අපිට අවස්ථාව උදා කරගන්න අමාරුයි. නමුත් අපි වෛද්‍යතුමන්ගෙන් නිල්ලිමක් කරනවා. අපි නැවතත් මේ පිළිබඳව ලබන සතියේ මොන ගහලා කතා කරමු. අද දවසේ අපිත් එක්ක සම්බන්ධ වුණා. සහ එතුමන් සම්බන්ධ කරගන්න 0112 79 23 94 0112 79 23 94 කියන දුරකථන අංකය හරහා ඔබට අවස්ථාව ලැබෙනවා. කොළඹ විශ්වවිද්‍යාලයේ දේශීය වෛද්‍ය ආයතනයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ජ්‍යෙෂ්ඨ උපදේශක වෛද්‍ය ආචාර්ය LPA කරුණාතිලක වෛද්‍යතුමාට බොහොම ස්තුතියි කියලා අපි ආදරෙන් සමුදෙනවා. ආයුබෝවන්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.